අට ශ්‍රේණියේ මගේ ආදරණීය දුවේ පුතේ මෙන්න අපි එනවා සංඛ්‍යා පද්ධති පරිවර්තනය සඳහා. ඔයාලට මතකයි අපි කලින් පාඩම අවසන් කරේ කොතනද? සංඛ්‍යා පද්ධති පරිවර්තනයක අවශ්‍යතාවය ගැන කතා කරමින් තමයි අපි පාඩම නැවැත්තුවේ. ඔයාලට හොඳට මතක ඇති. මම පොඩ්ඩක් ඒ කොටස මතක් කරන්නම්. මොකද මෙතෙන්ට එන්න ඒ මතකය අවශ්‍ය වන නිසා. දුවේ පුතේ අපි සංඛ්‍යා පද්ධති කිහිපයක් ඉගෙන ගන්න ඇයි කියන එකයි ඔය අවශ්‍යතාවය කියලා කියන්නේ. සංඛ්‍යා පද්ධති වල අවශ්‍යතාවයෙන් අදහස් කරන්නේ ඇයි අපි සංඛ්‍යා පද්ධති කිහිපයක් තේරුම් ගන්නෙ? ඇයි අපි සංඛ්‍යා පද්ධති කිහිපයක් ගැන දැනගන්නේ? චූටි දුවේ පුතේ මෙන්න මෙහෙම ඔබ මතක තබා ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි සංඛ්‍යා පද්ධති වලින් අපි පළවෙනි එක ගත්තොත් බයිනරි එක. නැත්නම් ද්විමේය සංඛ්‍යා පද්ධතිය. මේක ගොඩාක් සමාන වෙනවා පරිගණකයේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියට. මතකයිනේ මං කිව්වා. පරිගණකය කියන්නේ ඉලෙක්ට්‍රොනික නැත්නම් අංකිත උපාංගයක්, ඩිජිටල් ඩිවයිස් එකක්. එයාට තේරුම් ගන්න පුළුවන් ඉහළ වෝල්ටීයතාවය සහ පහළ වෝල්ටීයතාවය කියන විචලනයන් දෙක, හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් කියන එක. එතකොට එතන තියෙන අවස්ථාවන් දෙකයි. එහෙනම් අවස්ථාවෙන් දෙකෙන් එකක්. හැම විටම දෙකෙන් එකක්. මෙන්න මේ தത്വෙට අපි කියන පුතේ ද්විතත්ව තර්කණය කියලා. මම ඔබට එකක් කිව්වා. ඔබේ සිලබස් එකේ පෙළ පොතේ මේකට සඳහනක් නැහැ. නමුත් ඔබේ දැනුමට අවශ්‍ය නිසා මම මේ කියන්නේ. ද්විතත්ව තර්කණය. අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ two state logic කියලා. two state logic. හරි නේද? එතකොට මේ ද්විතත්ව තර්කණයට හොඳටම ගැලපෙන තියරි එක නැත්නම් න්‍යායාත්මක දැනුම තමයි ද්විමය සංඛ්‍යා පද්ධතිය. binary number system. ඇයි ද්විමය සංඛ්‍යා පද්ධතියේ තියෙන්නේ චෝටි දුවේ පුතේ එකිනෙකට වෙනස් සංකේත. එහෙම නැත්නම් අනුලක්ෂණ දෙකයි. බිඳුව සහ එක. ඒක හරියට සමාන වෙනවා low voltage high voltage කියන දෙකට. දැන් ඔයාලට පැහැදිලි මේක හොඳටම. ඇයි මේ ද්විමය සංඛ්‍යා පද්ධතියක් ගැන පරිගණක විද්‍යාව තුළ අපි කතා කරන්න කියලා ඔබට දැන් හොඳට තේරෙනවා. ඊළඟ ගැටලුව. දැන් මේ විදිහට පරිගණකයේ අභ්‍යන්තරයේ two state logic run වෙනකොට ඒ අනුව process එක සිද්ධ වෙනවා කියලා අපි දැන් දන්නවනේ. හරි. ඒක වෙන්නේ කොහොමද කියලා තවදුරටත් ගැඹුරට යන්න එපා. ඔයාලා තාම 8 ශ්‍රේණියේ චූටි දූල පුතාලා. එතනින් එහාට යන්න අවශ්‍ය නැහැ. දැනට. හොඳයි. 8 ශ්‍රේණියේ ඉන්නකම්. හොඳයි. ඊට පස්සේ පුතේ මේ two state logic එක අනුව process එක සිද්ධ වෙලා අපිට data process වෙලා information output වෙනවා. දැන් output වෙන information එක binary codes වලින් අපිට පෙන්නුවොත් output කළොත් මිනිස්සු වශයෙන් අපට පේනවද තේරෙනවද ඒව පුතේ? අපිට බලලා අහලා තේරුම් ගන්න පුළුවන්ද ඒ output එක? බැහැ. ඔන්න ඔතන ගැටලුවක් තියෙනවා. අන්න ඒ නිසා චුටි දුවේ පුතේ අපට තේරෙන සංඛ්‍යා පද්ධතිය තමයි 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. මෙතෙන්දි ගන්න මෙන්න මේ වගේ සරල උදාහරණයක්. ද්විමය සංඛ්‍යා පද්ධතියෙන් සිදු කරන ගණනය කිරීමක output එක අපි ගණනය කිරීමක් ගමු. රූප වර්ණ ශබ්ද වීඩියෝ අයින් කරලා. එතකොට මෙන්න මේ ඉලක්කම් පාවිච්චි කළා එක බිඳුව කියන සංඛ්‍යා ක්‍රමය පාවිච්චි කරලා සිදුවන ගණනය කිරීමක් ඒ විදිහටම output කරොත් අපට output එක ලැබෙන්නේ ඔයාලා දන්නවා මම කලින් කියලා දුන්නා බිඳුවේව සහ එකේවා එකතුවක් විදිහට 3200 කියන අගය ගත්තොත් එකේ බිඳුවේව ගොඩාක් එනවා එකේ බිඳුවේව 8ක් එනවා තෙන්ට හරිද දැන් තේරෙනවනේ එතකොට ඕක කියවල කොහොමද අපි තේරුම් ගන්නෙ 1.1.1.1 නොහම එන එකක් තේරුම් ගන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි චූටි දුවේ පුතේ අපිට ඕන වෙන්නේ මේ ද්විමය පාදයෙන් සිදු කරන ගණනය කිරීම. අපි එහෙම ගමුකෝ two state logic run වෙලා output එක binary number system එකෙන් පෙන්නන්නේ නැතුව decimal number system එකෙන් ඒ කියන්නේ 10 පාදයෙන් output කරන්න හදන්න ඕන. තේරුණාද? ඇයි 10 පාදේ තමයි අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන්නේ. මෙන්න මේ 10 පාදයෙන් අපට output කළොත් decimal number system එකෙන් output කළොත් ඔන්න දුවේ පුතේ වලට තේරෙනවා. මට තේරෙනවා ඔබට තේරෙනවා output එක කියවන්න පුළුවන්. 3200 කියලා තමයි output එක එහෙමනම් එන්නේ. එකේ බිඳුව ගොඩක් නෙවෙයි. පැහැදිලිනේ? එතරම් ඔබ හිතන්න ද්විමය නැත්තම් දෙකේ පාදේ සංඛ්‍යා පද්ධතිය ඕන වෙනවා. අනිත් පැත්තෙන් දශමය 10 පාදේ සංඛ්‍යා පද්ධතිය ඕන වෙනවා. ඊට අමතරව මේ දෙක අතර පරිවර්තනයකුත් ඕන වෙනවා. මොකද්ද පරිවර්තනය? දෙකේ පාදයෙන් නිර්මාණය කරගන්න output එකක්, ද්විමය output එකක්, ප්‍රතිදානයක් output කරද්දී දශමයට පරිවර්තනය කරන්න ඕන. එහෙනම් පරිගණක විද්‍යාව ගැන හදාරන ඔබ මම
දැනගෙන ඉන්න ඕන මේ දැනුමත්. මොකද්ද? ද්විමය සංඛ්‍යා පද්ධතියේ නිරූපිත අගයක් දශමය සංඛ්‍යා පද්ධතියට හරව ගන්න. පැහැදිලිනේ? ඒක තමයි දැන් අපි ඊළඟට කරන්න යන්නේ. හැබැයි ඒ විතරක් මදි. හිතන්න අපි මොන හරි ඉන්පුට් එකක් දෙනවා. අපේ කීබෝඩ් එකේ තියෙන සංඛ්‍යා ටික හිතන්න. මට සංඛ්‍යා එකතු කිරීමක්, ගුණ කිරීමක්, බෙදීමක්, අඩු කිරීමක් කරන්න ඕන කියලා. මොකක් හෝ එකක්. කීස් වල කීබෝඩ් එකේ කීස් වල යතුරු වල තියෙන්නේ පුතේ එකේ බිඳුවේවද? නැහැ. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් 10 තියෙන්නේ. ඕවා අයිති වෙන්නේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතියට. ඔයාලා දන්නවා. අපි සාමාන්‍ය භාවිත කරන දශමය සංඛ්‍යා පද්ධතියට. එතකොට මම මේකේ නම්බර්ස් ටයිප් කරනකොට ඒවා ඉන්පුට් කරගන්නේ අන්න. පරිගණකයට තේරෙන්නේ නැහැ. මධ්‍යසගසුම මේකකට තේරෙන්නේ නැහැ චූටි දුවේ පුතේ. මොකෙන් වැඩ කරන්නද? කායක වැඩ කරන්නද? දශමය සංඛ්‍යා පද්ධතියත් එක්ක වැඩ කරන්න. එහෙමනම් එයාට සිද්ධ වෙනවා මේක පරිවර්තනය කරගන්න 10 පාදයේ සංඛ්‍යා පද්ධතියෙන් අපි ආදානය කරන අගයන් ටික පරිවර්තනය කරගන්න ඕන ද්විමය පාදයට. බයිනරි නම්බර් සිස්ටම් එකට. ඒ කරලා අන්න එතකොට ඒක සමාන වෙනවා හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් වලට. දැන් මධ්‍ය සැකසුමේකට පුළුවන් හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් සිග්නල්ස් අනුව මේ සංඛ්‍යා ටික මේ අගයන් ටික තේරුම් ගන්න. ඒ අනුව යාට පුළුවන් මේක ප්‍රොසෙස් කරන්න. ඔයාලට තේරුණා. මෙන්න ඊටාම සරල කතාව. මධ්‍ය සැකසුම් ඒකකයට වටහා ගන්න බෑ 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. එම නිසා අපි ලබා දෙන 10 පාදයෙන් ලබා දෙන ආදානයන් ටික මධ්‍ය සැකසුම් ඒකකයට තේරෙන ද්විමය පාදයට හරව ගන්න ඕන. එතකොට ඔහුට පුළුවන් හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් සිග්නල්ස් අනුව වැඩ කරලා මේ ප්‍රොසෙස් එක කරන්න. ප්‍රොසෙස් එක කරලා නිර්මාණය කරගන්න රිසල්ට් එක අවුට්පුට් කරන්න එපා. මධ්‍ය සැකසුම් ඒකකයට හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් තේරුණාට අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් වලට අනුරූප වන ද්විමය සංඛ්‍යා පද්ධතියේ ඉඳලා ඒක පරිවර්තනය කරන්න ඕන ආපහු මොකටද පුතේ? දශමය සංඛ්‍යා පද්ධතියට. ඒ පරිවර්තනය කරාට පස්සේ ඒක අවුට්පුට් කරාම පරිගණක තිරේ නැත්තම් print out එකක් ලැබුණොත් හඬක් විදිහට ලැබුණොත් අපිට තේරෙනවා. ඔබට මේක තේරුණාද? හරි. මට හොඳට විශ්වාසයි ඔබට මේක හොඳටම තේරුණා. එහෙනම් චූටි දුවේ පුතේ දැන් අපි ඉගෙන ගන්න ඕන සංකල්ප දෙකක් තියෙනවා. මොකක්ද එකක්? 10 පාදයේ නැත්නම් දශමය සංඛ්‍යා පද්ධතියේ නිරූපිත අගයක් ද්විමය සංඛ්‍යා පද්ධතියට හරවන්නත් නැවත ද්විමය සංඛ්‍යා පද්ධතියේ නිරූපිත අගයක් දශමය සංඛ්‍යා පද්ධතියට හරවන්න. මෙන්න මේ මූලික කැල්කියුලේෂන්ස් දෙක ගණනය කිරීම දෙක අපි පුරුදු වෙන්න ඕන. ඒක 8 ශ්‍රේණියේදීම ඔබට ඉගෙන ගන්න ලැබීම ලොකු වාසනාවක්. වැඩේ පටන් ගමු එහෙනම්. එන්න පුතේ අපේ ස්ලයිඩ් එකට. අපේ පාඩම පටන් ගන්න තැන අද මේ පාඩම් කොටස පටන් ගන්න තැන දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට හැරවීම. ඊටාම කෙටියෙන් මේක සටහන් කරොත් චූටි දුවේ පුතේ මම මේ පැත්තෙන් ලියනවා දශමය සංඛ්‍යා කියන්නේ 10 පාදයේ සංඛ්‍යා අපි කන්වර්ට් කරනවා පරිවර්තනය කරනවා දෙකේ පාදයේ සංඛ්‍යාවට. ඊටාම කෙටියෙන් කිව්වොත් 10 දෙකට හරවනවා. ඔව් 10 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයට හරවනවා. පැහැදිලි නේ පුතේ? හොඳයි. නෝට් එකක් තියෙනවා ඔබේ ටෙක්ස්ට් බුක් එකේ තිබුණා ඔබේ පෙළ පොතේ මේක මම මෙතනට ගත්තා කියවලා බලමු. දශමය සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරි අගය සටහන් කරමින් අවසානයේ ඉතිරි අගය ලෙස බිඳුව ලැබෙන තෙක් දිගින් දිගටම බෙදනු ලැබේ. දුවේ පුතේ මේ කියන්නේ මොකද්ද? කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලායි මේ කියන්නේ. මොන වැඩේද? දශමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය. කොහොමද කියන්නේ පුතේ? දශමය සංඛ්‍යාව දීලා තියෙන දශමය සංඛ්‍යාව දෙකෙන් බෙදනවා ඉතිරි අගය සටහන් කරමින් පහළට අවසානයේ ඉතිරිය නැත්තම් ඉතිරි අගය බිඳුව ලෙස ලැබෙන තෙක් දිගින් දිගටම ඒ බෙදීම කරගෙන යන්න ඕන. ඔව්. අපි කියන ශූන්‍යයක් වන තෙක් බෙදන්න ඕන. පැහැදිලිද පුතේ? හරි. බලන්න ඉන්පසුව අවසානයට ලද බිටුවේ සිට මුලින්ම ලද බිටුව දක්වා සටහන් කරනු ලැබේ. මේක පොඩ්ඩක් ඔබට පැහැදිලි නැහැ කියලා මට විශ්වාසයි. එකපාරටම බිටුවක් ගැන කතා කරලා මේ ගණනය කිරීම ඇතුලේ. හරි. මම කියන්නම්. ඉන්පසුව අවසානට ලද බිටුව කියන්නේ පුතේ ඔය බිඳුවක් කියනනේ අවසානට ශූන්‍යයක් දක්වා. අන්නේ බිඳුව ඉඳලා අර ඉතිරි අගයන් ලැබුණේ. අන්නේ ඉතිරි අගයන් ටික තමයි සැලකිලට ගන්න.
බලන්න මේ දිහා මේ කොටු කරලා තියෙන්නේ පුතේ. මම ඔබට පෙන්වන්නම්. මෙන්න පිළිතුර. මේක තමයි පිළිතුර. හරි නේද පුතේ? මෙන්න මේ පිළිතුර නිර්මාණය වුණේ මෙන්න මේ හැම අවස්ථාවකම සිදු වුණු ඉතිරිය පදනම් කරගෙන. ඉතිරි අගය 13 දෙකෙන් බෙදලා අරගෙන තමයි පටන් ගන්න තියෙන්නේ. උදාහරණයක් බලමු. 13 කියන සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවක් බවට හැරවීම. මොකද්ද මෙතන වෙන්නේ පුතේ? මේ 13 දෙකෙන් බෙදුවම කොහොමද වෙන්නේ? 13ට දෙකේවා 6යි ඉතිරි 1යි. මෙන්න ඒ 1. හරිද පුතේ? ඊට පස්සේ 6 බෙදන්න පුළුවන් නැවතත් දෙකෙන්. 6 දෙකෙන් බෙදුවම 3යි ඉතිරි නෑ. මෙන්න මේ බිඳුව ඉතිරි බිඳුවයි. 3 දෙකෙන් බෙදුවම 3ට දෙකේවා 1යි ඉතිරි 1යි මෙන්න ඒ 1. හරි නේද? ඒ 1 නැවතත් බෙදෙනවා 1ට දෙකේවා නැහැ. මෙන්න පුතේ අර ඉතිරි 1 ඉස්සරහට ගත්තා. 1ට දෙකේවා නැති නිසා මෙතන බිඳුවක් ඉතිරි වෙලා තිබුණු 1 ඉදිරියට ගත්තා. ඔබට මේ ගණනය කිරීම පැහැදිලිද? එය තවදුරටත් මේ පැත්තෙන් පැහැදිලි කරලා තියෙනවා. බලමු පුතේ. 13 දෙකෙන් බෙදුවම පිළිතුර 6යි, ලබ්ධිය 6යි, ශේෂය නැත්තම් ඉතිරිය 1යි. 6 දෙකෙන් බෙදෙන පස්සේ මේ 6 තමයි මෙතෙන්ට එන්නේ. 6 නැවතත් දෙකෙන් බෙදෙනවා. එතකොට පිළිතුර වන්නේ ලබ්ධිය වන්නේ 3, ශේෂය වන්නේ ඉතිරිය වන්නේ බිඳුව. නැවතත් එම 3 ආපහු දෙකෙන් බෙදෙනවා. 3ට දෙකේවා 1යි, ඉතිරිය 1යි. මේක මෙතෙන්ට එනවා මේ පේලියට. ඒක නැවත දෙකෙන් බෙදන්න ගියාම බලන්න 1ට දෙකේව නැති නිසා පිළිතුර බිඳුවයි. අන්න ඉතිරි 1 ඉස්සරහට අරගෙන ගියා. මෙන්න මේක තමයි පුතේ අර කියන බයිනරි කෝඩ් එක, බයිනරි අගය. 13ට සමාන බයිනරි අගය. දශමය පාදයෙන් 13 සමාන වෙනවා පුතේ ද්විමය පාදයෙන් 1.1.1ට. පැහැදිලිනේ චොටි දුවේ පුතේ? ඇයි මේක දෙකෙන් බෙදුවේ කියලා ඔබ මගෙන් අහයි සමහර විට. ඔව්. ඇයි මේක දෙකෙන් බෙදුවේ? දෙකේ පාදයට හරව ගන්න ඕන නිසා. දෙකේ පාදයට නැත්නම් ද්විමය පාදයට පරිවර්තනය කර ගන්න ඕන නිසා පුතේ මේ සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන ආවා. හොඳයි. මේක හරි පහසුයි. මේක තේරුම් ගන්නත් පහසුයි. දැන් ඔබ දන්නවා කොහොමද ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නේ අපේ සාමාන්‍ය ගණිත කර්මය තුල. දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන ගණිත කර්මය තුලයි මෙන්න මේ විදිහට කරන්නේ. හරි. බලමු. පොතේ තිබුණ උදාහරණ කිහිපයක් මේකට. පළවෙනි එක ගමු. මෙන්න මේ පැත්තේ තියෙන. උදාහරණ 34 කියන මෙන්න මේ සංඛ්‍යාව ඔන්න මේක තමයි අපි බෙදන්නේ. මේක තමයි ද්විමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න ඕන. බලන්න චුටි දුවේ පුතේ කොහොමද මේ ගණනය කිරීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔබට පැහැදිලිව පේනවා. බලන්න පුතේ 34 අගය දෙකෙන් බෙදුවම පිළිතුර 17යි. හරියටම බෙදනවා නේ. 34ට දෙකේව 17යි ඉතිරි නෑ. මෙන්න මෙතන තියෙනවා. 17 නැවතත් දෙකෙන් බෙදනවා දෙකේව 8යි 8 වරක් දෙක 16 නිසා එකක් ඉතුරුයි මෙන්න ඒ එක. හරි නේද? 8 නැවතත් දෙකෙන් බෙදනවා 8ට දෙකේවා 4යි 4 වරක් දෙක 8යි ඉතිරි නෑ. ඊට පස්සේ පුතේ 4 දෙකෙන් බෙදනවා පිළිතුර කීයද පුතේ 2යි. මොකද 4ට දෙකේවා 2යි හරි නේද පුතේ? ඉතිරිය නෑ. ඊට පස්සේ මේ දෙක නැවතත් බෙදනවා දෙකෙන්. දෙකට දෙකේවා 1යි. හරි නේද පුතේ? දෙකට දෙකේවා 1යි. මෙන්න මෙතන බලන්න පුතේ ඉතිරි නෑ. ඔබට මේක හොඳට තේරෙනවා. නැවතත් අපි ශූන්‍යයක් දක්වාම බෙදිය යුතු නිසා මේ එක නැවත දෙකෙන් බෙදෙනවා. එකට දෙකේවා නැත. හරි නේද? එකට දෙකේවා නෑ. ඉතිරි එක මෙතෙන්ට එනවා. මෙන්න පිළිතුර පුතේ. පිළිතුර ගන්න ඉහළ ඉඳන් පහළට නෙමෙයි පහළ ඉඳන් ඉහළට. ඒ නිසා 1 බිඳුව 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 1 බිඳුව බලන්න 1 බිඳුව 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 1 බිඳුව. හොඳයි. ඔබට පිළිතුර ඉතා හොඳින් වටහා ගන්න පුළුවන් වුණා මේ ගණනය කිරීම කොහොමද සිද්ධ වුනේ කියලා.
මෙන්න එහෙනම් අපි එම උදාහරණයත් ඔබේ පොතේ තිබෙන උදාහරණයත් සාකච්ඡා කරා. මේ පැත්තේ බෙදීම නැවතත් එමම තමයි. ඔබට තේරෙනවා පුතේ 34 දෙකෙන් බෙදලා පිළිතුර 17යි ඉතුරු නෑ. 17 දෙකෙන් බෙදුවම 8යි ඉතිරි 1යි. 8 දෙකෙන් බෙදුවම 4යි ඉතිරි නැහැ. 4 දෙකෙන් බෙදුවම 2යි ඉතිරි නැහැ. 2 දෙකෙන් බෙදුවම 1යි ඉතිරි නැහැ. 1 දෙකෙන් බෙදුවම 1ට දෙකේව නැහැ ඉතිරි 1යි. එතකොට මේක තමයි පුතේ පිළිතුර වෙන්නේ. අපි මේක ගන්නේ පහළ ඉඳන් ඉහළට කියලා මතක තියාගන්න. හරිනේ? 1.0.0.1.0. හරි. තවත් උදාහරණයක් ඔබේ පෙළපොතේ තිබිලා චුටි දුවේ පුතේ බලමු ඒ උදාහරණෙත්. 49 කියන සංඛ්‍යාව දිවිමය සංඛ්‍යාවක් බවට හරවන්න තියෙනවා. 49. බලමු පුතේ. බලන්න 49 දෙකෙන් බෙදෙනවා පිළිතුර පුතේ 24යි. 49ට දෙකේවා 24යි ඉතිරි 1යි. හරිද? මොකද 24 දෙකෙන් ගුණ කරාම 48ක් වෙනවනේ පුතේ. හරි. එහෙනම් එකක් ඉතුරුයි. 24 නැවතත් දෙකෙන් බෙදනවා අපි 24ට දෙකේවා 12යි ඉතිරි නැහැ. 12 නැවතත් දෙකෙන් බෙදනවා 12ට දෙකේවා 6යි ඉතිරි නැහැ. හරි නේද? මේ 6 නැවතත් දෙකෙන් බෙදෙන අපිට ශූන්‍යයක් දක්වා යන අවශ්‍ය නිසා 6ට දෙකේවා 3යි ඉතිරි නැහැ. හොඳට ඉතිරි නැතුව බෙදලා යනවා. මේ 3 අගය නැවත දෙකෙන් බෙදන්න ඕන 3ට දෙකේවා 1යි ඉතිරි 1යි. 3 අගයට දෙකේවා 1යි ඉතිරි 1යි. මේ 1 නැවතත් දෙකෙන් බෙදෙනවා ශූන්‍යයක් දක්වා යාමට අවශ්‍ය නිසා මෙන්න පුතේ පිළිතුර මොකද්ද? මෙතන තියෙන්නේ බිඳුවක් එනවා. 2ට එකේවා බිඳුවයි 2ට එකේවා නැහැ. මෙන්න ඉතිරි 1 මෙහෙට ආවා. හරි නේද පුතේ? මෙන්න ඉහළට ගමන් කරනවා. හරි නේද? පහළ ඉඳන් ඉහළට පිළිතුර. එතකොට පිළිතුර වෙන්නේ පුතේ මොකද්ද? මේ බලන්න 1යි 1යි 0යි 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 1. 1යි 1යි 0යි 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 1. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් අපේ ආදරණීය චුටි දුවලා පුතාලා දන්නවා කොහොමද ඊටා නිවැරදිව 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවගන්නේ කියලා. හරි. අපි බලමු පුතේ. ඔබේ පොතේ තවත් වෙනත් ආකාරයට පෙන්නලා තියෙනවා කලින් වගේම 49 දෙකෙන් බෙදුවම 24යි ඉතිරි 1යි 24 දෙකෙන් බෙදුවම 12යි ඉතිරි නැහැ 12 දෙකෙන් බෙදුවම 6යි ඉතිරි නැහැ 6 දෙකෙන් බෙදුවම 3යි ඉතිරි නැහැ 3 දෙකෙන් බෙදුවම 1යි ඉතිරි 1යි 1 දෙකෙන් බෙදුවම පිළිතුරක් නැහැ ඒ කියන්නේ බිඳුවයි ඉතිරි 1යි මේ ටික තමයි පිළිතුර වෙන්නේ කලින් ගත්තා වගේ පහළ ඉඳන් ඉහළටයි ගන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් මෙන්න ආදරණීය චූටි දුවේ පුතේ අපි දැන් දන්නවා කොහොමද 10 පාද සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවගන්නේ කියලා. අපි තව පොඩ්ඩක් බලමු මේක. මේ ඔබේ පෙළ පොතේ තිබුණු උදාහරණනේ. පෙළ පොතේ උදාහරණ වලින් ඔබට ගිහිල්ලා තවත් උදාහරණ කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න මම හිතනවා. ඔබට හොඳ පුහුණුවක් ලැබීම අවශ්‍ය නිසා. හරි. අපි පටන් ගමු පුතේ සංඛ්‍යා කිහිපයක් අරගෙන 10 පාදයේ සංඛ්‍යා කිහිපයක් අරගෙන ඒක දෙකේ පාදයට හරවන්න උත්සාහ ගනිමු. හොඳයි. මම ගන්නවා පුතේ ඉස්සෙල්ලම 90 කියන සංඛ්‍යාව උදාහරණයක් වශයෙන්. අපි බලමු 10 පාදයෙන් මෙන්න මගේ පළවෙනි උදාහරණය පුතේ 10 පාදයෙන් 90 කියන සංඛ්‍යාව අපි සාමාන්‍ය ලියද්දී 10 මෙහෙම ලියන්නේ නැහැ. ඔබ ඒක දන්නව නේද පුතේ? ඔබට වැටහෙන්නයි මම මේ ලියන්නේ. මේක දෙකේ පාදයට හරවන්න ඕන. මෙන්න මෙතන පිළිතුර අවශ්‍යයි. හරි. අපි බලමු පුතේ. මොකද්ද කරන්න තියෙන්නේ චුටි දුවේ පුතේ? 90 බෙදන්න ඕන දෙකෙන්. ඕකනේ කරන්න ඕන. හරි. 90ට දෙකේවා 45යි. ඉතිරි කීයද පුතේ? එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ බිඳුවයි. 45 දෙකෙන් බෙදමු. හරි නේද? 45 දෙකෙන් බෙදුවම කීයද පුතේ? 22යි ඉතිරි 1යි. හරි නේද? 44යි මේකයි 45 වෙනවා. මේක තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන්. 22 දෙකෙන් බෙදුවම පුතේ පිළිතුර 11යි ඉතිරි නැහැ. 11 නැවතත් මම දෙකෙන් බෙදනවා. 11ට දෙකේවා 5යි ඉතිරි 1යි. හරි නේද? 5 මං දෙකෙන් බෙදනවා. 5ට දෙකේවා කීයද පුතේ? 2යි. ඉතිරි
එකයි. හරිනේ පුතේ. දෙක නැවතත් මම දෙකෙන් බෙදනවා. දෙකට දෙකේවා එකයි ඉතිරි නෑ. මම මෙතෙදි පොඩ්ඩක් නතර වෙනවා ඔබට යමක් කියලා දෙන්න. අපි පැහැදිලි කිරීමේදී මුල් පැහැදිලි කිරීමේදී කිව්වේ ශූන්‍යයක් දක්වා හරිනේද? ශූන්‍යයක් දක්වා බිඳුවගේ එනතෙක් බෙදාගෙන යන්න කියලා. එහෙම නැතුවත් පිළිතුර ගන්න ක්‍රමයක් තියෙනවා. මම ඒ ක්‍රමෙත් කියලා දෙන්නම්. මට විශේෂයෙන් මේ වෙනම උදාහරණ ටිකක් අරගෙන මේක කියලා දෙන්න අවශ්‍ය උනේ අන්න ඒ නිසා. මෙන්න මෙතනින් නතර වුණත් අපිට පිළිතුර ඇවිල්ලා. හරිද? ඒ කියන්නේ තවදුරටත් ඇත්තටම මේ 1 2කින් බෙදන්න පුළුවන්ද? බැහැනේ. අපි සාමාන්‍යයෙන් කරේ මේ 1 2කින් බෙදුවා. මොකද උනේ පුතේ? 1ට 2 ඒවා නැහැ. මෙන්න මේ 1 මෙන්න මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ පිළිතුර මෙන්න මේ ටික. මොකද 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව. හරි නේද? මේ ටික තමයි පිළිතුර වෙන්නේ. මම ඔබට ඒ කොටස් ටික වෙන් කරලා පෙන්වන්නම්. මට පුළුවන් වෙයි තනි කොටුවක් තුලට පෙන්වන්න. right. ඔන්න ඔක තමයි පිළිතුර උනේ. 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව. හරි. මම මේ පිළිතුර සටහන් කරගන්නවා මෙහෙන්. 15 ඉඳන් ඉහළටයි එන්න ඕන. ඒ නිසා බලන්න 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 2 පාදේ. හරි. මං මේ ගණනය කිරීම මේ පැත්තෙන් නැවතත් කරනවා අනෙක් ක්‍රමය ඔබට තේරුම් කරලා දෙන්න ඕන නිසා. හරි. මොකද්ද පුතේ තිබෙන්නේ 90. මම මේකට වෙනම වර්ණයක් ගන්නවා. මම කළු වර්ණයෙන් මේක ඔබට පැහැදිලිවෙන් වෙලා පේන්න ඕන නිසා බෙදීම කරනවා. 90ට දෙකේවා 45යි. ඉතිරි නැත. 45 දෙකෙන් බෙදුවම 22යි ඉතිරි 1යි. 22 දෙකෙන් බෙදුවම 11යි ඉතිරි නැහැ. 11 දෙකෙන් බෙදුවම 5යි ඉතිරි 1යි. 5 දෙකෙන් බෙදුවම 2යි ඉතිරි 1යි. 2 දෙකෙන් බෙදුවම 1යි ඉතිරි නැහැ. මම මෙතන නවත්තනවා. මොකද දෙකෙන් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් නෙවෙයි ආවේ කියන පදනම් මත ඉඳලා දෙකෙන් බෙදන්න බැරි සංඛ්‍යාවක් තමයි ඊළඟට තිබෙන්නේ කියන පදනමේ ඉඳලා මතේ ඉඳලා මම මෙතනට බෙදන්නේ. එතකොටත් උත්තරේ එනවා. කලින් කිව්වේ මොකද්ද? ශූන්‍යයක් මතුවන තුරු ශූන්‍යයක් අවසාන පිළිතුර වශයෙන් එන තුරු බෙදන්න කියලා. මෙතන තියෙන 1 දෙකෙන් බෙදන්න බෑනේ. ආය යන්න ඕනේ. මෙන්න මේ වගේ වෙලාවකට පිළිතුර ගන්න වෙන නම් චූටි වෙනස් ක්‍රමයක් තියෙනවා පුතේ. මෙන්න මෙහි ඉඳලා මෙන්න මෙහෙමයි පිළිතුර ගන්න වෙන්නේ. බලමු මොකද පිළිතුර පුතේ? මම මෙහෙන් ලියන්නම් මේ පිළිතුරම 1 බිඳුව හරිනේ 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව බිඳුව 1 බිඳුව 2 පාදේ. මෙන්න පිළිතුර. බලන්න මේ දෙක සමානද කියලා? ඔව් 1යි බිඳුවයි 1යි 1යි බිඳුව 1යි බිඳුව. ශූන්‍යයක් වනතුරු බෙදීම කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. මෙන්න එතකොටත් පිළිතුර එනවා. එතකොට මේ තනි රේඛාව වගේ පිහිටන්න තියෙන ඉලක්කම් ටිකයි ගන්න තියෙන්නේ. මේවා ඩිජිට්ස්. හරිද? මේ ඉලක්කම් ටික ගන්න ඕනේ. මේවා බිටු කියලා අපි කියනවා. අපි කලිනුත් ඉගෙන ගත්තනේ. මේ බිටු ටික තමයි ගන්න තියෙන්නේ. අපි බෙදිය හැකි අවම සංඛ්‍යාව දක්වා බෙදුවට පස්සේ ඔව් එක බෙදන්න බෑනේ දෙකෙන්. බෙදිය හැකි අවම සංඛ්‍යාව දක්වා බෙදුවට පස්සේ ලැබෙන පිළිතුර සහ ඉතිරි අගයන් ටික බෙදී අවසාන බෙදීමෙන් ලැබෙන පිළිතුර සහ ඉතිරි අගයන් ටික මේ ඔක්කොම පොලිමට ලියාගත්තොත් ඒත් පිළිතුර හරියි. මේ ක්‍රම දෙකෙන් ඔබ කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න දුවේ පුතේ. ගැටලුවක් නැහැ, වරදක් නැහැ. හරි නේද? වාර විභාගෙදී ඔබ මොන ක්‍රමයේද පාවිච්චි කරන්න ඕන? ඔතන ඔබට ගැටලුවක් එනවනේ. ඔබේ පාසලේ ඔබට ICT විෂය උගන්වන ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් අහන්න ඔබ වාර විභාගෙදී අනුගමනය කරන්න ඕන මොන ක්‍රමයේද කියලා. එතකොට ඔබේ ගුරුතුමා හෝ ගුරුතුමිය කියයි එක්කෝ මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් ලියන්න ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේ ක්‍රමය හෝ මේ ක්‍රමය පොතේ තියෙන නිසා මේ ක්‍රමය පමණක් පාවිච්චි කරන්නකොත් අන්නේ ක්‍රමයට හදන්න. ඔබ 8 ශ්‍රේණියේ දරුවෝ මංචූඩ දුවේ පුතේ කියලා ආමන්ත්‍රණය කරාට ඔබට මේවා තේරුම් ගන්න පුළුවන්.
මේ ක්‍රම දෙක තුනක් හුරු වෙන එක ඔබේ බුද්ධි වර්ධනයට හොඳයි. හරි. අපි එක තැනකට එක සීමාවකට කොටු නොවී මුනේද? හරි. එහෙනම් දුවේ පුතේ මම තව ගණනය කිරීමක් කරනවා ඔබට මේක හුරු වෙන්න ඕන නිසා. ඒ සඳහා මට ඉඩක් අවශ්‍යයි. ඔබ මේ ටික සටහන් කරගන්න ඇති. මම පොඩි ඉඩක් ගන්නවා මෙන්න මෙහෙම. හරි. කලින් වගේ මම මේ ටික සටහන් කරගන්නම්. මේ වෙලාවේ මම යන්නේ පුතේ මගේ දෙවැනි උදාහරණය සාකච්ඡා කරන්න ඔබට ගණනය කිරීම කරලා පෙන්වන්න. මම ගන්න ටික දිග සංඛ්‍යාවක් 256 කියලා. හරිද? 256 10 පාදයෙන් මට මේක හරවන්න ඕන පරිවර්තනය කරන්න ඕන දෙකේ පාදයට මෙන්න මං තිත් කිහිපයක් තියෙනවා මේ පිළිතුරු ටිකක් දිග වෙයි. හොඳයි. මම පොඩි ඉඩක් තව හදා ගන්නම් මට ලොකු ඉඩක් ඕන වෙනවා මේ වැඩේට. හොඳයි. හරි. 256 අපි දෙකෙන් බෙදාගෙන යමු පුතේ. 256 මම බෙදනවා මුලින්ම දෙකෙන්. එතකොට 128යි එන්නේ. ඉතිරි නැතුව. ඔව්. හරිද? ඊට පස්සේ මේක නැවතත් දෙකෙන් බෙදනවා 128 කියන්නේ අපිට 64යි. 128ට දෙකේවා 64යි තියෙන්නේ ඉතිරි නෑ පුතේ. 64 නැවතත් දෙකෙන් බෙදනවා 64 කියන්නේ 32යි ඉතිරි නෑ 64ට දෙකේවා 32යි තියෙන්නේ. 32 නැවතත් දෙකෙන් බෙදනවා 32ට දෙකේවා තියෙනවා පුතේ 16ක්. හරි. ඉතිරි නෑ. බිංදු පෝලිමක් ඇවිල්ලා තියෙන නේද? බලමු. 16 දෙකෙන් බෙදද්දී ඔබ දන්නවා 16 දෙකේවා 8යි නේ. 8 වරක් 2 16යි නේ. හරි. ඉතිරි නෑ ඒත්. හරි ලස්සන අගයක් එන්නේ. 8 දෙකෙන් බෙදනවා 8 දෙකේවා 4යි ඉතිරි නෑ. 4 දෙකෙන් බෙදනවා 4ට දෙකේවා 2යි ඉතිරි නෑ. අපිට දෙක නැවතත් දෙකෙන් බෙදන්න පුළුවන්. කොහොමද පිළිතුර පුතේ එන්නේ? දෙකට දෙකේවා 1යි ඉතිරි නෑ. ඔබේ පෙළ පොතේ කියලා දීපු ක්‍රමයට ආවොත් මේ එකත් මන් නැවත දෙකෙන් බෙදනවා දෙකට එකේවා නැත මේ ඉතිරි එක අපි අරන් එන්න ඕන මෙන්න මෙතෙන්ට. හරි. දැන් අපේ පිළිතුර මෙන්න මේ බිංදු පෝලිම සහ අගට තියෙන එක. පැහැදිලිනේ පුතේ? පිළිතුර එන්න ඕන පුතේ පහළ සිට ඉහළට අගය. ඒ නිසා මොකද්ද පිළිතුර වෙන්නේ? අපි මේ පිළිතුර ලියාගමු මෙතනින් 1 බිංදු තියෙනවා පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ? 1.8යි. මෙන්න 1 2 3 4 5 6 7 8 දෙකේ පාදේ. මෙන්න චූටි දුවේ පුතේ 256 කියන 10 පාදයේ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් වශයෙන් ලියුවොත් බයිනරි නම්බර් සිස්ටම් වලින් ලියුවොත් මෙන්න මෙහෙමයි එන්නේ 1.8යි. හරි නේද? හොඳයි. අනෙක් ක්‍රමය පුහුණු වෙනනේ අපි යන්නේ. කලින් වගේ මං කළු වර්ණයෙන් ඒ ගණනය කිරීම ඉක්මනට මේ පැත්තෙන් පෙන්වන්නම් පුතේ. 256 තමයි අපි දෙකෙන් බෙදන්නේ. එතකොට 128යි අපිට පිළිතුර එන්නේ ඉතිරි නැහැ. 128 දෙකෙන් බෙදුවම පුතේ 64යි පිළිතුර ඉතිරි නැහැ. 64 දෙකෙන් බෙදුවම කීයද පුතේ? 32යි පිළිතුර ඉතිරි නැහැ. 32 නැවතත් දෙකෙන් බෙදුවම 16යි පිළිතුර ඉතිරි නැහැ. 16 දෙකෙන් බෙදුවම 8යි පිළිතුර ඉතිරි නැහැ. 8 දෙකෙන් බෙදුවම 4යි පිළිතුර වෙන්නේ ඉතිරි නැහැ. 4 දෙකෙන් බෙදුවම 2යි පිළිතුර වෙන්නේ ඉතිරි නැහැ. දෙක නැවතත් දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙනම් දෙකට දෙකේවා 1යි ඉතිරි නැහැ. මෙතෙන්ද බලන්නේ 1 දෙකෙන් බෙදන්න පුළුවන්ද? බැහැනේ. පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ නේද? හරි. 1 දෙකෙන් බෙදන්න බැරි නිසා අපි මේ ගණනය කිරීම මෙතනින් නවත්වනවා. එතකොට අපේ පිළිතුර කොහොමද එන්න ඕන පුතේ? පිළිතුර එන්න ඕන මෙන්න මේ අතට. හරි. ඔන්න ඔහොමයි ගන්නෙ.
පැහැදිලිද දුවේ පුතේ? අපි බලමු පිළිතුර හරිද කියලා අපට ඇවිල්ලා තියෙනවා. මෙන්න 1 තියෙනවා 1 බිංදු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි දෙකේ පාදයෙන් මේ පිළිතුරට සමානයි. හොඳයි චුටි දුවේ පුතේ අපට පැහැදිලිව තේරෙනවා 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්නේ කොහොමද කියලා. අවසන් කිරීම වෙනස් වන ක්‍රම දෙකක් මම ඔබට කියලා දුන්නා. මේ පැහැදිලි කිරීමත් එක්ක මට හොඳටම විශ්වාසයි මගේ චුටි දුවේ පුතාලට ඉතාම හොඳින් තාම පහසු වැඩක් මේක නේද? ඔබ මුලින් හිතන්නේ කොහොමද මේ පරිවර්තනය කරන්නේ? හරිම පහසුයි. ඔබ සාමාන්‍ය ගණිත විෂය තුලත් මේවා ඉගෙනගෙන තියෙනවා පහළ පොඩි පන්තිවලදී. හරි. එහෙනම් චුටි දුවේ පුතේ අපි යමු ඊළඟ පාඩම් කොටස වන වැදගත් එකක් මොකක්ද පුතේ? ද්විමේය සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට හැරවීම. ඒ කියන්නේ පුතේ දෙකේ පාදයේ සංඛ්‍යා 10 පාදයට හරවන එක. ඔව් 2 10ට හැරවීම. ඔක තමයි කෙටි හැඳින්වීම. හරි. බලමු අපි කොහොමද මේක කරන්නේ කියලා. හොඳයි. මොකක්ද අපිට කරන්න තියෙන්නේ පුතේ? ද්විමේය සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට හරවන්න. මේ නෝට් එක ඔබේ පෙළ පොතේ තිබෙනවා මේ විදිහට. ද්විමේය සංඛ්‍යාවේ එක් බිටුවට අනුරූපීව දෙකේ බලයෙන් එම බිටුවේ අගය ගුණ කර ලැබෙන අගයන් එකතු කිරීමෙන් දශමය අගය ගණනය කරනු ලබයි. මේක ටිකක් සංකීර්ණ ප්‍රකාශයක් නේද? ඔක්කොම බොහොම කෙටි කරලා තනි වාක්‍යයක් තුල කියලා. එනිසා ටිකක් සංකීර්ණයි. මම වෙන් කළ කියලා දෙන්නම් පහසුවෙන්. ද්විමේය සංඛ්‍යාවේ එක් බිටුවට අනුරූපීව දෙකෙහි බලයෙන්. ඔව්. දැන් ද්විමේය සංඛ්‍යාව මේ දීලා තියෙන උදාහරණය බලන්න. 1.1.1.0 මීට අනුරූපී වන දෙකේ බලෙහි එම බිටුවෙහි අගය ගුණ කරන්න ඕන. තේරුණාද? හරි. මේ බලන්න පුතේ. 1.1.1.0 කියලා මෙන්න මේ අගයන් ටික තියෙනවා. හරි. මෙන්න ද්විමේය සංඛ්‍යාව දීලා තියෙනවා. ඒක හරි. දෙකෙහි බලය කියන්නේ පුතේ මෙහි ලැබෙන ස්ථානීය අගය. දෙකෙහි බල සංඛ්‍යාව. දෙකේ බිංදුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5 වශයෙන් අනන්තයක් දක්වා යන්න පුළුවන්. ඒ අනුව බලන්න පුතේ ස්ථානීය අගය ලැබෙන හැටි. මේ බල සංඛ්‍යාව ගුණ කරාම තමයි පුතේ ස්ථානීය අගය ලැබෙන්නේ. හොඳේ. බල සංඛ්‍යාව ගුණ කරාම ස්ථානීය අගය ලැබෙනවා. ඒ අනුව තමයි මේ අරන් තියෙන්නේ 1 2 4 8 16 32 64 128. හරිද පුතේ? මෙන්න මේ ස්ථානීය අගය උඩ දීලා තියෙන අගයෙන් ගුණ කරාම තියෙනනේ දෙකෙහි බලයෙන් එම බිටුවෙහි අගය ගුණ කරන්න ඕන. මේක තමයි පළවෙනි මෙන්න දීලා තියෙන අනුරූපී වන බිටුව 1 මේක ස්ථානීය අගයේ ගුණ කරනවා. හරිද? මේ පැත්තට ගියොත් මේ කෙළවරේම තියෙන බිඳුව බලන්න මෙතන තියෙන්නේ දෙකේ බිඳුවෙනි බලය පුතේ. ස්ථානීය අගය ගත්තොත් ඇයි මෙතන කියනෝනේ දෙකෙහි බලයක් වශයෙන් කියලා. මෙතන තිබෙන්නේ මුලින්ම දෙකේ බිඳුව. මෙන්න දෙකේ බිඳුව. මේක පුතේ දෙකේ 1. මේක දෙකේ 2. මේක දෙකේ 3. මේක දෙකේ 4. මේ පෙළිය දෙකේ 5. මේක දෙකේ 6. මේක දෙකේ 7. ඔව් මොකද මේ හදපු මේ වගුව ටිකක් සංකීර්ණයි. මම ඔබට මෙන්න පහසු ක්‍රමයකට කියලා දෙන්න. දැනට මේ වගුව ඔබට මම පැහැදිලි කරන්න මේ උත්සාහ ගන්න. හරිද පුතේ? මේ බලන්න බල සංඛ්‍යා ටික මේ විදිහට තියෙනවා. දෙකෙහි බලයෙන් එම බිටුවෙහි අගය ගුණ කරන්න ඕන. මෙන්න උඩින් බිටු තියෙනවා. ද්විමේය සංඛ්‍යාවේ බිටු පෙළිය මේ ඉහළින් තියෙනවා. මේක ගුණ කරන්න තියෙන්නේ. දෙකේ බිඳුවෙනි බලය බිඳුවෙන් ගුණ කරන්න පහසු වෙන්නේ මේක පූර්ණ සංඛ්‍යාව ඔබට හරව ගමු. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ කීයද පුතේ? 1යි. ඔව් මේ තියෙන 1යි. දෙකේ එක්වෙනි බලය 2යි. මේ තියෙන 1. දෙකේ දෙවෙනි බලය 4යි. මේ තියෙන 1. දෙකේ තුන්වෙනි බලය 8යි නේ. හරිනේ දෙකේ තුන්වෙනි බලය 8යි නේ. රයිට්. ඊට පස්සේ මේ තියෙන අගය. දෙකේ හතරවෙනි බලය 16යි. මේ තියෙන අගය. දෙකේ පස්වෙනි බලය කීයද පුතේ? 32යි.
දෙකේවා මෙහෙම පහක් ගුණ කරගෙන යන්න ඕන නේද? 32යි මේ තියෙන ඒ අගය. දෙකේ 6 වෙනි බලය 64යි මේ තියෙන ඒ අගය. දෙකේ 7 වෙනි බලය පුතේ 128යි මේ තියෙන ඒ අගය. දැන් මේ කියන්නේ අනුරූපී වන දෙකේ බලෙහි එම බිටුවෙහි අගය ගුණ කරන්න ඕන. මෙන්න මේ අගයන් ටික එම බිට් එකෙන් ගුණ කරන්න ඕන. අපි අලු මේ පැත්තේ ඉඳලා මෙන්න 0.0.0යි 1.1 1.1 0.0.0යි 1.1 ගුණ කරමු. බිංදුවරක් 1 මේ තියෙනද? බිංදුවරක් 1. මම වෙන වර්ණයකින් ලියන්නම් පුතේ. මේ බිටුව බිංදුවරක් 1 බිංදුවයි. මෙතන බිංදුවරක් 2 බිංදුවයි. බිංදුවරක් 4 ඒත් බිංදුවයි. එක් වරක් 8 8යි. බිංදුවරක් 16 බිංදුවයි. එක් වරක් 32 32යි. බිංදුවරක් 64 බිංදුවයි. එක් වරක් 128 128යි. දැන් අනේ දුවේ පුතේ ඔබට කරන්න තියෙන්නේ මේ සංඛ්‍යා ටික එකිනෙක මෙන්න මේ විදිහට එකතු කරන එක. හරිනේ පුතේ? 128යි 32යි 8යි. ඔය ටික එකතු කරන්න තියෙන්නේ. අනිත් මොකොත් එකතු කරන්නේ නැහැනේ මේ බලන්න. 128 32 8 පිළිතුර 168යි. හරිනේ පුතේ? 128යි 32යි 8යි පිළිතුර 168යි. හරි. පැහැදිලි නේද? දැන් මේ පැහැදිලි කිරීමට වඩා සරල පැහැදිලි කිරීමක් මම ඔබට මේ සංඛ්‍යාවම ගුණ කරලා පෙන්වන්නම් පහසු ක්‍රමයකට. මේ විස්තරාත්මක ක්‍රමයක් දීලා තියෙන ඔබ පෙළ පුතේ. හරි. මට පොඩි ඉඩක් ඕන පුතේ. මම ඉඩ ගන්නවා. හරි. හරි බලමු පුතේ. අපට දීලා තියෙන අගය තමයි පුතේ. මම ඒ අගය මේ පැත්තෙන් වෙනම වර්ණයකින් සටහන් කරගන්නම්. 1.0යි 1.0යි 1.3යි. මේක තමයි අපිට දෙකේ පාදයෙන් දුන්නේ. අපට මීට සමාන වන මීට තුල්‍ය වන අපි තුල්‍ය වන කියන සිංහලෙන් කියනවා 10 පාදයකයි හොයාගන්න ඕන. මේක මෙන්න මෙහෙම හරි පහසුයි ගන්න පුතේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔබට දැන් මං පෙන්නවා දෙකේ බල සංඛ්‍යා ටිකනේ. මොකද පුතේ? දෙකේ බිංදුව දෙකේ 1 නේද? දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 මේ විදිහට. මේ ටික තමයි පුතේ මෙහි නම් යන්නේ. මේ තියෙන්නේ දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6 දෙකේ 7. ඔය විදිහට එන්නේ පුතේ. බිංදුව 1 2 3 4 5 6 7. දැන් ඔබේ ඔළුවට එන්න ඕන. තාම මම මේ ගාන දන්න ගත්තේ නෑ. ඔබට මේ අදහසයි දෙන්නේ පුතේ. සරලව තේරුම් ගන්න. හැම විටම තියෙන්නේ ඔහොමනේ. ඉතින් ඔබ මෙහි අගයන් ටික මතක තියාගන්න ඔබට ලේසි. හරිනේ? හැම විටම දෙකේ බිංදුනි බලය කියන්නේ කීයද පුතේ? ඕනම සංඛ්‍යාවක බිංදුනි බලය කියන්නේ 1යි. ඒක නියතයි. ඕනම සංඛ්‍යාවක බිංදුනි බලයක් කියන්නේ 8 බිංදුව කියන්නේ 1යි. 10 බිංදුව කියන්නේ බිංදුනි බලය කියන්නේ 1යි. 12 බිංදුනි බලය කිව්වත් 1යි. හරිද පුතේ? හොඳයි. 1යි. දෙකේ එක්වෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ 4 16යි. දෙකේ 4න් පස්සේ දෙකේ 5 32යි. දෙකේ 6 කීයද පුතේ? 64යි. දෙකේ 7 128යි. තවත් පහළට යමු. ඔව් යමු. ඔබට පෙන්වන්න. තව පියවර කිහිපයක් යමු පුතේ. දෙකේ 8 256යි. දෙකේ 9 512යි. දෙකේ 10 1024යි. හරි නේද? ඕනනම් දෙකේ 11ත් ගමු. කීයද පුතේ? 2048යි. දෙකේ 12 ගන්න. 4096යි. කොහොම පහළට යන්න පුළුවන්. මේ යන පහසු ක්‍රමයේ තේරුම් ගන්න පුතේ. හොඳට බලන්න මේක. මම මේ කොටස පේන්න ගන්න. දෙකේ බිංදුව බලය 1යි. පහළට ගිහලා තියෙන්නේ කොහොමද පුතේ?
මේ සංඛ්‍යා ශ්‍රේණිය කොහොමද පහළට ගලාගෙන ආවේ කියලා මට කියන්න බලන්න. බලන්න මම ඇන්ගල් එකට තියන්නම් මේක. හරි. කොහොමද පුතේ? 1 2 4 8 16 32 64 128 256 512 1024 2048 4096 මේ විදිහට එනවා පුතේ. මොකක්ද මේ ඉන්නේ? බලන්න මේ ක්‍රම. ඔබ ඉගෙන ගන්නවා කියන්නේ මේක තමයි තාර්කිකව හිතන්න චුට්ටු පුතේ මතය ගන්න. මම මේ ඔබට කෙටි ක්‍රමය කියලා දෙන්න, පහසු ක්‍රමය කියලා දෙන්න ගිහිල්ලා මෙහි තියෙන සම්බන්ධය, ගණිතමය සම්බන්ධය මේ ඇත්තට තියෙනවා. ඇත්ත මොකද මේ අංක ගණිතයේ තියෙන විචිත්‍රත්වය පෙන්වන්නේ යන්නේ චුට්ටු පුතේ. බලන්න. මේව සංඛ්‍යාව දෙගුණයක් තමයි මෙතන තියෙන්නේ. දෙකෙන් ගුණ වෙලා හා සමානයි. දෙගුණය. එකේ දෙගුණය 2යි. දෙකේ දෙගුණය 4යි. 4 දෙකක් 8යි. 8 දෙකක් 16යි. 16 දෙකක් 32යි. 32 දෙකක් 64යි. 64 දෙකක් 128යි. 128 දෙකක් 256යි. දැන් ඔබට තේරෙනවා 256 දෙකක් 512යි. 500 දෙකක් 1024යි. ඉතින් චුට්ටු පුතේ මේක මත යන ඔබට ලේසියිනේ. ඉතාලම පහසුයිනේ. ඔබට මනෝමෙන් වුණත් මේ ගාන මෙන්න මේ සංකල්පය මත ඉඳගෙන හදන්න පුළුවන්. හරි. අපිට තියෙන ගණන මොකද්ද? හරි. මම මේ විදිහට හදාගන්න. මෙන්න මේක. ඉතාලම පහසු ආකාරයෙන් මේ ගණන කිරීම අපිට කරන්න පුළුවන්. මේ තියෙන පිළිවිට අනුව සංඛ්‍යා ටික ඍජුව ගන්න පුළුවන්. මනසින් ගන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලාම ගන්න ක්‍රමය කියලා දෙන්න. හරි. මෙන්න පුතේ 0 1 2 3 4 5 6 7 හරිනේ 0 1 2 3 4 5 6 7 ඔහොමයි ගන්න ඕනේ මේ තියෙන්නේ 0 1 2 3 4 5 6 7 මෙතෙන්ට ගන්න තියෙන්නේ මේ ටික තමයි එන්න ඕන ඔය ඔක්කොම එකතු කරන්නේ නැහැ ඔතනින් මෙහි එකේව සටහන් වෙච්ච ටික විතරයි ගන්න ඕන කොහොමද පුතේ අපි හිතනවා මොකද්ද පුතේ මේක මතකන්නේ ඔබට 1 2 4 8 16 32 64 128 256 512 ඔහොම වේගෙන් මතක හිටින්න ටිකක් බැලුවම හුරු නම් මතක හිටින්නෝනේ හා ඊට පස්සේ කරන්න ඕනේ තමයි මේ තියෙන්නේ පුතේ හා මේක 1 2 4 8 16 32 64 මම මේ පහලට ගන්නවා 128 මේ වයින් මේක එපා බිඳුව නිසා මේක බිඳුව නිසා මේක එපා මේ බිඳුව නිසා මේක එපා මෙය ඕන මේක බිඳුව නිසා මේක එපා මේක ඕන මෙය බිඳුව නිසා මේකත් එපා මේක ඕන 128යි 32යි 8යි කීයද පුතේ 8යි 8යි 16යි 17යි 18යි එකක් ඉතුරුයි 3යි 2යි 5යි 1යි 6යි 168යි හරිද පුතේ මෙතන ඉහළින් අපට ආවා 168 කියලා මෙන්න පිළිතුරම ආවා 10 පාදයට පැහැදිලි නේද මේක මනෝමයෙන් හදන්නත් පුළුවන් මේ මතකයත් එක්ක කොහොමද පුතේ මම මෙන්න මෙහෙමයි මනෝමයෙන් හදන්නේ මම එක නැවතත් පහලින් ලියා ගන්නවා මේ ටික මෙහෙම 1 බිඳුව 1 බිඳුව හරි නේද 1.3 මෙහෙම දෙකේ පාදෙන් තිබ්බොත් මම කරන්නේ දුවේ පුතේ මෙහෙමගේ වැඩක් හා මේ සංඛ්‍යා ටික මතකයිනේ 1 2 4 8 හරිනේ 1 2 4 8 16 32 හා 32 64 128 හරි ලේසියිනේ පුතේ ඊටාම් පහසුයි මේ ක්‍රමය නේද විස්තරාත්මකව අදහස් ඔළුවේ තියාගන්න ඔබට පහසු ඔබේම හොඳ ක්‍රමයක් හදාගන්න කොහොමද මම කරේ පුතේ මට මතකයි 1 2 4 8 16 32 64 128 කියන එක. ඒ නිසා මම මෙහෙම බලාගෙන ආවා. බිඳුව ඒව මම සැලකිල්ලට ගත්තේ නැහැ. නැත්තම් බිඳුව කියන පිටුව තිබෙන ස්ථානයේ තිබෙන ස්ථානීයගේ මම ගත්තේ නැහැ. එක තිබෙන තැන්වල ස්ථානීයයන් ටික පමණක් සැලකිල්ලට ගත්තා. බලන්න 1 2 4 ගන්නෑ. 8 ගත්තා. ඊපස් 16 ගන්නෙ නැහැ. 32 ගත්තා. එකනේ තියෙන්නේ. මේ බලන්න 64 ගන්නෑ. 128 ගත්තා. පිළිතුර 168යි 10 පාදයෙන්. ඉතා හොඳින් මගේ 8 ශ්‍රේණියේ දරුවන්ට මේ හොඳට මේව තේරෙනවා. හරිනේ චුටි දුවේ පුතේ? හරි. අපි යමු එහෙනම් අපේ මේ හැඳින්වීම ඔබට මතකයි අපි හිටපු තැන පුතේ?
මෙන්න ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට හැරවීම මෙන්න මේ පාඩමට මේ පාඩම් කොටසට දාලා උදාහරණ ටිකක් ඔබේ පොතේ තිබෙනවා අපි ඒවට පොඩ්ඩක් යමු. මෙන්න දුවේ පුතේ අපිට දීපු උදාහරණ දෙකක් මම මේ පිටුවට අරගෙන තිබෙනවා. ඔබට පහසුවෙන් පේන්න මම මේක සකස් කරගන්නම් මේ විදිහට. හරි. මේ උදාහරණ කීපෙ මම පැහැදිලි කරන්නම්. බලන්න මේ දෙකෙහි බල මේ chart එක මේ පැත්තෙන් දීලා තියෙනවා. මේ chart එක ගැන තමයි මම ඔබට මොහොතකට කලින් පැහැදිලි කරේ. මේ chart එක ඔළුවේ තිබ්බනම් හරි ලේසි. බලන්න පුතේ උදාහරණ 1 මෙන්න මේ සංඛ්‍යාව තමයි දීලා තියෙන්නේ. දෙකේ පාදයේ සංඛ්‍යාවක් වශයෙන් 1.111. ඊට පස්සේ ඇත්තටම ඔබ දන්නවා සැලකිල්ලට ගන්නේ දෙකේ බිඳුවේ අගය, දෙකේ එකේ අගය, දෙකේ දෙකේ අගය, දෙකේ තුන ගන්න නැහැ, දෙකේ හතරේ අගය. ඔහොම සැලකිල්ලට ගත්තා නම් අපිට පුළුවන් පිළිතුර හොයාගන්න. මේ ගණනය කිරීම වෙලා තියෙන්නේ පුතේ මේ බලන්න. දෙකේ බිඳුව ගුණ කරනවා 1න්, දෙකේ 1 ගුණ කරනවා 1න්, දෙකේ 2 ගුණ කරනවා 1න්, දෙකේ 3 ගුණ කරනවා බිඳුවෙන්, දෙකේ 4 ගුණ කරනවා 1න්. ඔකෙන්ලා තියෙන්නේ පහසුවට කරගෙන තියෙන්නේ ඉස්සල්ලාම මේ දර්ශක සංඛ්‍යාව හදා ගන්නවා. දෙකේ බිඳුව 1යි. දෙකේ බිඳුවේ බලය කියන්නේ 1යි. දෙකේ 1 වෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ හතරවෙනි බලය 16යි. ඊට පස්සේ එකෙන් බිඳුවෙන් එකෙන් සහ බිඳුවෙන් මේවා ගුණ කරලා අවසාන පිළිතුර මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම එකතු කරා 16 4යි 20යි 22යි මේක 23යි. මෙන්න පිළිතුර 23 10යි පාදයෙන් දශමය සංඛ්‍යාවක් වශයෙන්. හොඳයි අපි බලමු පුතේ ඊළඟ උදාහරණයත් මේ උදාහරණ අංක 2 තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. 1.1 හරිද? 1.1 මෙන්න මේ දෙකේ පාදයේ සංඛ්‍යාව තමයි අපිට 10 පාදයට හරවන්න තියෙන්නේ. මෙන්න ගණනය කිරීම තිබෙනවා. ඔබට මේක හොඳට තේරෙනවද දුවේ පුතේ? මෙන්න මේ ස්ථානීය අගයන් ටික මෙතෙන්ට අරන් තියෙනවා. දෙකේ බිඳුවෙනි බලය ගුණ කරනවා මෙන්න මේ බිඳුවෙන්. දෙකේ 1 වෙනි බලය ගුණ කරනවා මේ එකෙන්. දෙකේ දෙවෙනි බලය ගුණ කරනවා මේ බිඳුවෙන්. දෙකේ 3 වෙනි බලය ගුණ කරනවා මේ බිඳුවෙන්. දෙකේ 4 වෙනි බලය ගුණ කරනවා මේ එකෙන්. ඕක ඇති. ඊට පස්සේ දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ 1 වෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි. දෙකේ 4 වෙනි බලය කියන්නේ 16යි. බිඳුවෙන් ගුණ කරාම පිළිතුර බිඳුවයි. දෙවරක් 1 2යි. 4 බිඳුවෙන් ගුණ කරාම පිළිතුර බිඳුවයි. 8 බිඳුවෙන් ගුණ කරාම පිළිතුර බිඳුවයි. 16 එකෙන් ගුණ කරාම පිළිතුර 16යි. දැන් පිළිතුර හැදෙන්නේ පුතේ 16 සහ 2 එකතු වීමෙන් පිළිතුර 18යි 10 පාදයට. ඒ අනුව දුවේ පුතේ 1.1 කියන ද්විමය පාද සංඛ්‍යාවේ දශමය පාද අගය තමයි 18. හරි නේද? දැන් ඔබට මේ උදාහරණ දෙකත් එක්ක ඉතා හොඳින් පැහැදිලිව තේරෙනවා කොහොමද ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. ඔබට මේක හොඳ හුරුවක් ලබන්න මම තව ගණනය කිරීම කිහිපයක් කරනවා කොහොමද අපි ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. මේ වගේ පියවර ගණනාවක් ලියන්න නැතුව අපි අර කෙටි ක්‍රමෙන් හදලා බලමු. හරි. අපි යමු පුතේ ඊළඟ සයිට් එකට. දුවේ පුතේ ඔයාලට පෙළ පොතේ ඔයාලගේ තියෙන උදාහරණ 3ක්. ඒන් උදාහරණ 2ක් තමයි මම මෙතන සාකච්ඡා කරේ. තුන්වෙනි උදාහරණය මෙතන සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ පෙළ පොතෙන් පොඩ්ඩක් එක පරිශීලනය කරලා බලන්න. හරි. මම අහඹු ලෙසගත් උදාහරණයක් මෙතන සාකච්ඡා කරන ඔයාලත් එක්ක කොහොමද අහඹු ලෙසගත් ද්විමය සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. හරි. මම මෙන්න මගේ පළවෙනි උදාහරණය පුතේ. මම ගන්නවා අහඹු ලෙස මෙන්න මේ වගේ ද්විමය සංඛ්‍යාවක් 1.1.1.1. හරි. මේක තමයි මගේ ද්විමය සංඛ්‍යා දුවේ පුතේ. මම මේක පරිවර්තනය කරන්න ඕන 10 පාදයේ සංඛ්‍යාවකට. හරි. මම ඩොට්ස් එකක් මෙහෙම තියාගත්තා. තුල පුතාලට මතකයි මෙතෙන්දී අපේ පහසු ක්‍රමය මොකක්ද පුතේ? අර දෙකේ බල සංඛ්‍යාවෙන් අපි ගත්ත අගය
ස්ථානීය අගය මෙතන පාවිච්චි කරාම හරි. ස්ථානීය අගය සැලකිල්ලට ගනිද්දි අපි ස්ථානීය අගය එකතුවනේ ගන්න පුතේ. එක් ස්ථානයට අදාළ ස්ථානීය අගය එකතුවයි ගන්න. එතෙන්දි සැලකිල්ලට ගන්නේ බිඳුව අවස්ථා ටික හැරුණම එකේ අවස්ථා ටික සැලකිල්ලට ගත්තම හරි. එකේ බිටුව තිබෙන නැත්නම් බිටු එක තිබෙන අවස්ථාවේ තිබෙන ස්ථානීය අගය එම එක කියන බිටුව තිබෙන ස්ථානීය අගයන් ටික එකට එකතු කරාම අපිට පිළිතුර ලැබෙනවා. හරි සරලයි. එහෙනම් මතකයනේ පුතේ අපි ගන්නෙ 1 2 4 8 16 32 64 120ට ඔන්න ආකාරයට. හොඳයි. එහෙනම් අපි මේ අගය ටික ගම්මු. මෙන්න මගේ ඊළඟ පේලිය. මේ කෙලවරෙන්ම තියෙන පුතේ බිඳුව. එතන මේක 1 2 හරිය නේද 4 ඔය විදිහට යන්නේ පුතේ. මට බිඳුව තිබෙන නිසා මුල් අගය අවශ්‍ය නැහැ. මම බිඳුව තිබෙන අවස්ථාව ටික නොසලකා හරිනවා. ඊළඟට මට අවශ්‍යයි 2. හරි. 2 4 ඕනේ 8 ඕන. මේක එක තියෙන නිසා බිටු 1 නිසා 16 ඕන. 32 එපා 64 ඕන. හරි නේද පුතේ? මෙන්න මම 16 ගත්තා 32 එපා 64 ගත්තා 128 එපා 256. බලන්න පුතේ එකේ අවස්ථා 1 2 3 4 5ක් 1 2 3 4 5යි. ආයෙ බලමු 1 නෑ 2 හරි නේද පුතේ 4 නෑ 8 16 32 ඕනේ 64 128 ඕනේ 256. පැහැදිලි නේද පුතේ? හොඳයි. මෙන්න මේවයි එකතුව තමයි පුතේ අපේ අවසාන පිළිතුර වෙන්නේ. බලමු අපි. ඔබට මෙහෙම තිය එකතු කරන්නත් පුළුවන්, පහළට ලිලේ එකතු කරන්නත් පුළුවන්. බලන්න පුතේ 256යි 64යි 16යි 8යි 2 346යි පිළිතුර වෙන්නේ. 10 පාදයෙන් මම මෙතනට ගන්න පුතේ පිළිතුර. එහෙනම් 346 10 පාදයෙන් අපි 10 කියන ඉලක්කම පාද සංඛ්‍යා ලිවීම අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍ය භාවිත තුල අපි 10 පාවිච්චි කරන්නේ නැති නිසා. මෙන්න චූටි දුවේ පුතේ අපේ ගණනය කිරීම මම සිද්ධ කරා. හරි. මම තව ගණනය කිරීමක් කරනවා. ඔබට යමක් පෙන්වන්න සංසන්දනාත්මකව මට මේ සඳහා පොඩි ඉඩක් අවශ්‍ය වෙනවා. මගේ දෙවන ගණනය කිරීම. ඔයාලට මතකයි අපි කලින් දශමයේ සංඛ්‍යා ද්විමය කරද්දී පිළිතුරක් ආවා 1.8. 256 අපි ද්විමය කරාම 1.8 තමයි ආවේ. මේ උදාහරණය මේ විතර අරන් බලමු ආපස්සට පිළිතුර සංසන්දනාත්මකව ගැලපෙනවද කියලා. ඒ නිසා මම අහඹු වගයක් ගන්නෙ නැහැ. මම මෙතෙන්දි ගන්නෙ අනේ ද්විමය සංඛ්‍යාව 1.8. 1 2 3 4 5 6 7 8යි දෙකේ පාදේ. මට අවශ්‍ය වෙන්නේ මෙතෙන්ට එන්න ඕන පිළිතුරත් ඔබ දන්නවා 256 එන්න ඕන. හරි නේද? බලමු පුතේ කොහොමද මේ ගණනය කිරීම කරන්නේ? හරිම පහසුයි. අපි දන්නවා පුතේ කොහොමද 1 2 4 8 16 32 64 විදිහට ගත්තොත් මේ ඔක්කොම තියෙන බිඳුනේ 1 2 4 8 16 32 64 128 256. ඔව් 256 විතරයි ගන්න තියෙන්නේ. වෙනත් එකතු කිරීම නැහැ. ඒ නිසා මෙන්න පිළිතුර අපට ඍජුවම ආවා. අපි කලින් ගත්ත පිළිතුර අනෙක් පැත්තට හොඳට සංසන්දනය වෙනවා. කලින් අවස්ථාවක අපි මේ 256 10 පාදයෙන් තිබිලා ද්විමය නැත්නම් දෙකේ පාදයට හැරෙව්වා 1.8ට ආවේ. අපි එයම ලියලා බැලුවා. මෙන්න අනිත් පැත්තට හැරෙවුවම අනිත් පැත්තට කියන්නේ ද්විමය පාදයේ සංඛ්‍යාව දශමයට හැරෙව්වම පිළිතුර හරියට එනවා. හොඳයි චුටි දුවේ පුතේ මේක ඔබට හොඳට තේරුණා. ඔබේ විෂය නිර්දේශය ඇතුලේ ඔබේ පෙළ පොත තුල ඔබට කියලා තියෙනවා ද්විමය සංඛ්‍යා පද්ධතිය ඉගෙන ගන්න කියලා, දශමය සංඛ්‍යා පද්ධතිය ඉගෙන ගන්න කියලා. දෙකේ පාදයේ සහ 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය ඔබ ඉගෙන ගත්තා. ඒවා එකිනෙක අතර පරිවර්තනය කරන ආකාරයත් ඉගෙන ගත්තා. එහෙනම් අපේ පාඩමේ ඊළඟ කොටස අපි සාකච්ඡා කරමු දුවේ පුතේ ඊළඟ පාඩම් කොටසෙන් හමු වෙලා.